අපි ජීවිතේ නාලිකාවෙන් අද යන්න යනවා අපිට ලස්සන දූපතකඩේ තමයි නාපෝලි නගරේ පීඩා තිබෙන ඊස්කියා දූපත. අපි යන්නේ ඊස්කියා දූපතට. ඊස්කියා දූපතේ තියෙන විවිධ දේවල් ඔබට ගෙනීමට ජීවිතේ නාලිකාවෙන් අපි දැන් මේ ඉන්නේ මේ ඈතින් පේන්නේ නාපෝලි සිටිය කරා පේන්නේ. නාපෝලි පව කරගෙන මම හිතන්නේ පැය එකමාරක වගේ නැවි අපි යන්න ඕන ඊස්කියා දූපතට. එහෙනම් අපි යමු ඊස්කියා දූපත වටේ ලොකුරවමක් ජීවිතේ විසප්. අයිවන් මොන්න සරත් අපිට එන්නකෝ ඉස්කේවල උන අපි ආවා. හොඳයි ඉතින් සරත් ඉතාමත්ම ලස්සන තැන. ඔව් අපිට පුළුවන් අද දවසත් හොඳටම ලස්සන දේවල් දැක කියා ගන්නට ලෝකෙට පෙන්නට අර කඳු වැටිය අපිට සෙවල දෙන හැමදාම මේ උදේ පාන්දර ඒක තමයි මේ ඉස්කියාවල පැති දෙකකට හිරු එළිය වැටෙන ක්‍රම දෙකක් තියෙනවා. මේ තමයි උදේට හිරු එළිය නොවැටෙන පැත්තේ දැන් මේ අපි ඉන්නේ. උදේට හිරු එළිය වැටෙන පැත්ත තමයි අර. ඒකම හවසටත් හිරු එළිය නොවැටෙන පැත්ත ඒ පැත්ත. මොකද මේ දූපත බෙදිලා තියෙනවා මැද්දෙන් මේ වගේ ලස්සන කඳුපන් තියෙනවා. අපිට ඕවා ඉතින් බලාගෙන අපිට ලෝකෙට වෙන්න පුළුවන් ඉදිරියේදී. ඔව් දැන් මේ අපි ඉන්නේ සැප්තැම්බර් මාසයේ අවසාන භාගයේ අපි දැන් ඉන්නේ. දැන් වෙනකොට කොහමද මේ ටූරිසම් එක කොහමද සෙනග ඉන්නවද? මේ වන විට විදේශිකයෝ තමයි හුඟක් දුරට ඉන්නේ. යෝගන්ස්ලා වගේ වෙන රටවල් වල අය, සීත රටවල් වල අය. ඉතාලියාවේ මේ වෙනකොට ඇවිල්ලා ගිහිල්ලා අවසන්. වගේ තන පාස් කරන් අපි ආවේ නේද? මේ තමයි ඉස්කියාම හිතන්නේ උසම හරියක් මේ හරිය නේද? ඉස්කියාවල තියෙන සහ ලස්සනම හරිය. ඔව්. මෙතන විශේෂත්වයේ තියෙන්නේ මේ අපේ රට ගැන හිතලා ගත්තාම අපේ රටේ තියෙන ස්වභාව සෞන්දර්යය සම්පූර්ණයෙන් මෙතන තියෙනවා. මේක ඇවිල්ලා අපි ගත්තා නම් 18 වංගුවට ගිහිල්ලා අපිට අර දුර වේන ටිකට තවත් එක්ක අහු වෙච්ච එකක් තමයි මුහුද. අපේ රටේ 18 වංගුවට මුහුද හම්බ වෙන්නේ නැහැ. දැන් මෙතන අලංකාරය වැඩි වෙනවා. මෙතන අලංකාරය තව වැඩි වෙලා තියෙනවා. මේවා හරිම ස්වාභාවික පරිසර මේවා. ස්වභාව සෞන්දර්ය ලස්සනටම තියෙන තැනක් තමයි මේ අපි ඇවිල්ලා තියෙන්නේ. මං හිතනවා කීටි නාලිකාවේ ඉන්න අපේ ප්‍රේක්ෂකයින්ට ඒගොල්ලෝ ආස හිතන ඒගොල්ලන්ට පට්ට දර්ශනයක් වෙයි. අනිවාර්යයෙන් මේකේ තව විශේෂයක් තියෙනවා. මේ වෙරළේ වැලි නැහැ. හරි. මේකේ තියෙන සම්පූර්ණ මේ පුංචි ගල්. ඊස්කියා දූපතේ තවත් වැඩිදෙනෙකුගේ කතා බහට ලක් වෙන ඉතා පැරණි ස්ථානයක් කස්තෙල්ලෝ අරගොනේසේ එම නැත්නම් අරගොනේසේ මාලිගාව. ඊස්කියා දූපතේ සිට මීටර් 220ක් දුරින් පිහිටි මහා පර්වතයක නිම වූ ඉතා පැරණි මාලිගයක්. ඊස්කියා දූපතේ සිට මීටර් 220ක් දුරින් පිහිටි මේ පුංචි දූපත සොයාගෙන තිබෙන්නේ මීට අවුරුදු 3000කටත් කලින්ය. 16 වෙනි සියවසේදී පළමු අල්ෆෝන්සු රජ විසින් ලීවලින් සහ ගල්වලින් මේ මීටර් 220ක් දුරති පාලම තනා තිබේ. 1600 දී මේ පුංචි දූපතේ 2000කට වැඩි පිරිසක් ජීවත් වී තිබෙනවා. 1700 දී මේ ජීවත් වූ සියලු දෙනා මේ දූපත අතහැර ඊස්කියා දූපතේ පදිංචි වී තිබෙනවා. ඉන් පසු මේ මාලිගාව ඔවුන් භාවිතා කර තිබෙන්නේ සිරගයකටයි. 1809 දී ඉංග්‍රීසීන්ගේ බෝම්බ ප්‍රහාරවල් වලින් මෙම මාලිගාව කැඩී බිඳී විනාශ වී තිබෙනවා. ඉන් පසු ඉතාලි රජය විසින් මේ මාලිගය වෙන්දේසි කිරීමට කටයුතු කළා. 1913 දී මේ මාලිගය පුද්ගලික කෙනෙකු විසින් මිලදීගෙන තිබෙනවා. ඉතාලියේ මේ ලස්සන ඊස්කියා දූපතට සංචාරකින් වැඩියෙන් පැමිණෙන්නේ අර්ගොනේසේ මාලිගාව නැරඹීමටයි. අපි ඔන්න කස්තෙල්ලෝ අරගොනේසේ උඩ නැරඹුවා. අපි උඩ විස්තර ගෙනාවා. අපිට පුළුවන් විදිහට සරත්ගේ සාබේයි අපිට බ්ලොග් කරා. අපි දැන් කොහෙද යන්නේ? තව පැත්තට යන්නේ නේද ඉස්කියාව? අපි දැන් මේ බහින්නේ පල්ලමකට. ගොඩක් නෙමෙයි මේ තව මේ විශ්මය ගෙන දෙන තනක් මෙතන. දැන් කියන්නේ නිත්‍රෝදේ නේද මේ නිත්‍රෝදේ නේද සරත්ගේ? නිත්‍රෝදේ කියන්නේ මෙතන මේ දූපතේ අපි
අපි දියලි ගැන කතා කරොත් අපේ රටේ දියලි තියෙනවා උල්පත් තියෙනවා වතුරේ නේවා. ඒ වගේ එකක් මේ දූපතේ තියෙනවා. හැබැයි මේක විශේෂයි. විශේෂයි. මොකද හේතුව මේ වගේ දියලි මේ ගත්තම මේ දූපතට ගෙදර මම හිතන්නේ ඉතාලියේ දියලි එහෙම තියෙනවද? ඉතාලියේ ලොකුවට එහෙම දැකලා ලොකුට දියලි එහෙම දැන් මෙතන විශේෂත්වය මොකද්ද මේක ඇවිල්ලා මේ මොකද්ද අර දද කුෂ්ඨ වලට නැචරල් වතුර ඔව් මේ වතුර නාපුවාම මේ දද කුෂ්ඨ වගේ තියෙන මේ රෝග සමය රෝග හොඳ වෙනවා කියන තත්ත්වයට මේ වෛද්‍යවරු හොයාගෙන තියෙනවා. ඒක ස්ථිරද නැත්නම් මේක ජනප්‍රවාදයක්ද? නෑ අනිවාර්යෙන් දැන් අර උණු වතුර නානවා වගේ අර මේ තියෙන අර පොළවේ තියෙනවනේ මේ ගම් සහිත වතුර මේ දූපතටම පිහිටලා තියෙන්නේ. ඔව්. ඉතින් හුඟක් අය එන්නේ මේ වතුර හොයාගෙන. ඒක තමයි නේද? ඇත්ත මේක විශේෂයි මම හිතන්නේ ස්වාභාවික බෙහෙත්. ඔය ජර්මනියෙන් එහෙම ඔය කට්ටිය ගොඩක් මේ විදන් කරා මේවට එන්නේ ඕකට තමයි නේද? අනිවාර්යෙන්. ඒ කියන්නේ ස්වභාවිකව නිර්මාණය වෙච්ච ජල උල්පතක් මේක. දැන් බලන්න ස්වභාවික ඒ ජලයෙන් මේ වගේ ප්‍රාතිහාර්යයක් කරන්න පුළුවන් කියන එකත් හරි විශේෂයි ඉතින්. අපේ රටේ අපිට තියෙන ස්වාභාවික සම්පත් ප්‍රයෝජනට ගන්නේ නැහැ. මේ පුංචි ඇලපාරක් වෙනින් බලන්න කරලා තියෙන වැඩ ටික. ඒක නේ. මේක සංරක්ෂණය කරලා මේක ආරක්ෂා කරගන්න කරලා තියෙන වැඩ ටික බලන්න. මොන තරම් වටිනවද කියලා. Molto anni qua, però prima volta ischia sì. Però è molto prima volta. අවුරුදු ගානක්ම දැන් මේ බඩේ තියෙන අනම්මන ඔක්කොම පිළිසඳනත් එක හොඳට වතුර ටික බොනවා. නිතරම දෙයිලා. molto benefica. Fa urinare di più e fa evacuare meglio, quindi aiuta tutta la depurazione dell'intestino. Allora questo acqua è naturale. Certo, non c'è niente, Niente, tutta tutta acqua naturale. pura. Troppo. හොඳයි දැන් මේ මෙතුමා අපට කියන්නේ මේ වතුර ඇවිල්ලා මේ දැන් ගලෙන් එන වතුර කියලා කියන්නේ විශේෂයෙන්ම මේ ગેස්ට්‍රික් කියන රෝගයට ඉතාම හොඳයි කියලා කියනවා මේ වතුර බිව්වහම තියෙන මුළු මේ අපේ පද්ධතියේම පිරිසිදු කරනවා කියන එක තමයි අපි කියන්නේ. මෙන්න මේ කාන්තාවගේ හිසේ මොකක් හෝ රෝගයක් තිබිලා තියෙනවා. ඇය මෙතන ජල ස්නානය කරන් පසුව ඇයගේ මේ හිසේ තිබිච්ච මේ රෝගය නිට්ටාවටම සුණා කියලා තමයි ඔබ අපට පැවසුවේ. මේක ඇවිල්ලා ලැබොරටෝරියක්. ඒ කියන්නේ මේ වෙදකම ගැන ස්ථානක් මේ තියෙන්නේ. ඒගොල්ලෝ ආධාරලා තියෙනවා, ඒකම උගන්වලා තියෙනවා. ඒ වගේම මම පවසන දේ ඉතාලම දුරින් මෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ නිරෝගී කාන්තාව පවා නිරෝධ සමග සිටපු ඇයගේ ඔහුගේ බිරිඳක් පවා මෙතනට ඇවිල්ලා තියෙනවා කියලා තමයි ඔබ පවසන්නේ. ඒ කියන්නේ ඉපැරණි ස්ථානයක් මෙතන. ඉතා බලවත් ස්ථානයක් මෙතන නේද? වටිනා කියන දන. Poche antiche, invece potrebbe essere che oggi che è ancora qui dove usciva l'acqua ed è molto bello, adesso andiamo a vedere nella sorgente. ඔබ පවසන්නේ මේ සියලුම දේවල් නාපෝලියේ තියෙන මුසෙව් නැෂනල්. ඒ කියන්නේ අපේ මේ නාපෝලියේ තිබෙන කෞතුකාගාරෙත් මේවා තිබෙනවා කියලා. ඒ වගේම මේකේ පැරණිම මේ ආකෘතිය තියෙන්නේ ග්‍රීසිය කියලා කියනවා. මොකද මේ තියෙන මේ කටවල්, මේ වතුර කටවල් මෙම ස්ථානේ හොයාගත්තා කියලා තමයි ඔහු අපිට පවසන්නේ. අපිට දැන් බලන්න පුළුවන් කියලා ආච්චිත් නෑ 1935 තමයි මේක වන් තියෙන්නේ. දැන් මේක තමයි අර ඔහු පවසපු අර කටවල් දෙක මේ තියෙන්නේ. අවුරුදු 2500කට එහා යන මේවා කටවල් දෙකක් හොයාගලා දෙනවා කියන්නේ. අතන තමයි මේ වතුර එන උල්පත තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන පැයකට ලීටර් 12000ක වතුර ප්‍රමාණයක් මෙතනින් ගලා යනවා කියලා තමයි ඔහු අපිට පවසන්නේ. හොඳයි දැන් මේ සමේ මොකක් හෝ රෝගයකට බාධ්‍ය වෙච්ච කෙනෙක් මෙතනට ඇවිල්ලා මෙන්න මේ පුටුවේ වාඩි වෙලා පොඩ්ඩක් පෙන්නන්න අපිට. මෙන්න මේ බටෙන් ඒගොල්ලෝ කියන්නේ මේ අත පය අඟ පය හොදගෙන පිහදාලා නැවතත් ඒ විදිහට හොදුවාම මේ සමේ රෝග හොඳ වෙනවා කියලා තමයි අපිට එතුමා පැවසුවේ. මම හිතන්නේ මේ පැහැදිලිවම කිව්වා මේ දද කුෂ්ඨ ගඩුහන් කියලා අපි පාවිච්චි කරන අපේ මේ ආයුර්වේදයේ විශාල රෝග ප්‍රමාණයක්. දැන් අලුතෙන් මේවා මේ වෙනත් නම් වලට අවිල්ලා අන්නේ දද කුෂ්ඨ ගඩුහන් වගේ තියෙන මේ සුව නොවන දීර්ඝකාලීන සමේ රෝග මේ වතුරෙන් හොදලා ගත්තාම අර අලුතෙන් හදලා තියෙන ඔය නොයෙකුත් මේ ඇල්කොහොල් වගේ ක්‍රීම් වගේ නෙමෙයි. ඊට වැඩිය බොහොම නැචරල් විදිහට මේ ස්වාභාවික විදිහට පිරිසිදු වෙලා
සුද්ධ පවිත්‍ර වෙලා ඒ තුවාල හොඳ වෙනවා කියලා තමයි අපිට මේ මහත්මයා මේ වෙලාවේ කියන්නේ. කියන්නේ මේ උල්පතෙන් වතුර එන්නේ අවුරුදු 2500කට කලින් ඉඳන් කියලා තමයි අපිට කිව්වේ. කලින් ඉන්න. මෙතන ඇවිල්ලා අති විශේෂ තැනක් මේ ඉතාලිය විතරක් ගැන හිතලා ගත්තොත් මොකද විදේශ දුර ප්‍රදේශවලින් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා රෝම් වලින් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ මහත්මයා කිව්වා කවුද මේ පරණ හිටපු නීරෝ වීණා වාදනය කළාලු අර මේ නේද? නීරෝගේ බිරිඳක් ඇවිල්ලා තමයි මෙතන. එතකොට එවැනි අය මේ තැන් වලට ඇවිල්ලා ඒ යම් අවස්ථාවල ෆේමස් දෙකාලෙත් මෙතන කොට රෝග වලට ප්‍රතිකාරයක් හැටියට මේ ජලය පාවිච්චි කරලා ස්වාභාවිකව මේ වගේ දේවල් වලින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ දැනගෙන ඉඳලා තියෙනවා එදා. ඔව්. අද කනගාටුවට කරුණා. අද ඒ වගේ දේවල් පාවිච්චි නොකරන එක. රත්තරන් මුගුඩට ආපුවම මේ ස්ථානේ ඔව් පොඩි බාර් එකක් තියෙනවා. දැන් අපිට මෙයාපුවා මේ විශේෂ වූ යමක් දෙනවා කියලා. ඔව් බොණ්ඩ එකක් තියෙනවා කියලා. ඔව්. පොඩ බලමු මොකද්ද කියලා නේද? caldo fresco. come te. Allora, poi facciamo una bevanda anche con l'aloe fresca. Che adesso la prepariamo per noi. Così fammi spiegare un po' con la mia lingua. Allora, me stanne කියන දේ මේ පොඩි බාර් එකක්. නමුත් මේ බාර් එකේ විශේෂ තමයි මේ පේනවා නේද මේ සියලුම මේ පැලෑටි වර්ග. මේ ස්ථානයේම මේ වගා කරන පැලෑටි සහ මේ ඉස්කියාව වලම හදන මී පැණි එකක් තියෙනවා. මේ මී පැණි එක දමා මේ උල්පත් වලින් එන වතුර දමා හදන ලස්සන මේ තේ එකක් බිම් වර්ගයක් තේ එකක් වගේ එකක්. හැබැයි ඉතින් මේක නිකන් එසේ මෙසේ ගන්න නෙමෙයි. ඇඟට ඊටාම සුවදායි. මේකට තව පුංචි කොටසක් එකතු කරනවා නම් මෙහෙමයි. දැන් අපේ රටේ තියෙනවා බෙලිමල් ගත්තාම එතකොට රණවරා පොල්පලා ආදී විශාල නම් ගොඩක් තියෙනවා. අපි මේ වගේ තම්බලා බොන. දැන් එතකොට මේ අවුරුදු 2000කට කලින් ඉඳන් මේගොල්ලෝ පාවිච්චි කරලා තිනවා මේ කොළ තම්බලා බොන එක. බලන්න නේද? ඒක පිළිලා තියෙනවා. එතකොට දැන් අපි තේ වලට එන්න කලින් තේ ප්‍රසිද්ධ වුණේ මේ මෙහෙන් ගිහිල්ලා මේවා හැදුවට පස්සේනේ. ඊට කලින් අපි බිව්වේ මේ තේ ඇවිල්ලා මේ සුදු මහත්තුරු ආවට පස්සේ එච්ච සිද්ධියක් නේ. නමුත් ඊට කලින් අපි බීපු නැචරල් බීම තියෙනවා. මේ ස්වාභාවික බීම. ඒවා තමයි මේ vediamo un po'. Buonissimo, veramente buono. Anoda buono e salutare. Buono e salutare. Sì. Questo sto dicendo. Perché c'è un tipo di bevanda simile dal nostro paese. È tipo di come un avocado, una frutta. GTV එක ඉන්න අපේ සියලුම හිතවතුන්ට රටවල් වලින් නැත මේ ඉතාලි කොස්ටේම තියෙනවා නම් එන්න තමයි තියෙන්නේ මෙතනට. GTV බලන අයට රෝග හර්මේ තියෙනවා නම් ඉතාලියේ ඉන්නවා නම් මේ ඉස්කියා දුවතර ඇවිල්ලා මේ නිතරෝදි කියන මේ ස්ථානයට ඇවිල්ලා මේ වතුර ස්වාභාවික වතුර වලින් අවුරුදු 2000කට එහා පැත්තේ ඉඳන් 2500 anni più di 2000 anni ඉඳන් මෙතන ඇවිල්ලා මේ පෙර හිටපු අය පවා සනීප වෙලා සුව වෙලා මෙහි පහස විඳලා තියෙනවා. ඒ පහස විඳ ගන්නට ඔබටත් අපි ආරාධනා කරනවා. තමත් මාදරේ. Cheers. Cheers. Ecco qua, vedi? Questo quando vai in viaggio ti rinfresca per bene. Bravo. Sì. Oppure creme, cosmetici, dermocosmetici. Soprattutto abbiamo prodotti per la psoriasi molto utili, sia come crema sia come doccia shampoo, e poi qualche prodotto per il viso, per esempio per chi ha problemi dermatiti,
acne, foruncoli, tutte queste cose. Sì. Va bene. ඕකේ ඔහු පවසන්නේ මේ තියෙන ඔක්කොම මෙතන නිපදවන ඒ ක්‍රීම් වර්ග ඒ ස්ප්‍රේ වර්ග මේ ඔක්කොම හදන්නේ මේ ස්වභාවික මේ ජල උපකරණ වෙන ඔතෙන් තමයි මේ ඔක්සිල් දේ වුන් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ඇඟේ තියෙන හැමේ වලට ඒ වගේම මේ ස්ප්‍රේ එක ගත්තේ සාමාන්‍යයෙන් ඔය පොඩ්ඩක් ඔයාලා අපි ට්‍රිප් එකක් කරලා ගියාම පොඩ්ඩක් මේවා වෙන විවේක ගන්න නේද? විවේකයට ෆ්‍රෙෂ් වෙන්න පොඩ්ඩක්. Già è cambiato, vai. Già è cambiato. Sì, ha visto? Me l'ha messo pure in faccia, grazie signor. Perché lo sai, adesso sono prodotti che invece di fare bene rovina. E che hanno a te ma අපිට මේ දවස්වල තියෙන විශේෂයෙන්ම ක්‍රීම් වර්ග වලින් පිළිකා වගේ රෝග එන කාලෙක තාම කාලචුතයි කියලා මම හිතනවා. මෙන්න මේ සියලුම සම්පූර්ණම ස්වාභාවිකයි. ස්වාභාවික ජලයෙන් හදපු අනිවාර්යයෙන්ම ජලයෙන් හදපු ක්‍රීම් වර්ග එතකොට නොයෙකුත් දේවල් ස්වාභාවිකව හදපු හැමදේම ඉතින් බොහොම වටිනවා. මම හිතනවා අපේ රටවල් වලින් මෙහාට එන්න ඕනේ දේවල් මේ අපිට මෙහෙම බලන්න සිද්ධ වුණා කියලා තමයි මට හිතෙන්නේ. මොකද අපේ රටේ තියෙන තරම් ස්වාභාවික ජල උල්පත් ප්‍රමාණය ඒවැ තියෙන වටිනාකම අපි ප්‍රයෝජනයට අරගෙන නැහැ. ඉතින් අපි ආරාධනා කරනවා මේක බලන අපේ කවුරු හරි බලධාරීන්ට අපේ රටේ මෙවැනි දේවල් නිර්මාණය කරන්නයි කියලා. හොඳයි ඔබට පුළුවන් මේ ස්ථානය ගැන ඉතුරු ස්ථාන ගැන තව වැඩිදුර විස්තර බලනවා නම් www.nitrodi.com කියන වෙබ් අඩවියට ආවොත් ඔබට බලා ගන්න පුළුවන් තවත් විස්තර. සෙප්පි මහත්මයා මට මේ පොඩි ටැග් එකක් දෙන්න හදනවා මේගොල්ලන්ගේ මේ හදන බඩුවලින්. Visto che ti va bene, Sì. già si vede subito e allora me la porti con te. Sì. ඉතින් අපි නම් පොඩ්ඩක් ඔන්න නාන්න දෙන අනිවාර්යයෙන්ම නාලා විනාඩි 10ක් නාලා අපි ඊළඟට හම්බෙමු BTV සමග. නියමයි. ලාභයට මිදි ඉස්කියා වල මේ තමයි සැප්තැම්බර් කාලේ මිදි කඩන කාලේ නේද? කඩන කාලේ. ඔව්. දැන් මේ මිදි ඇවිල්ලා මේ වයින්ස් නහම මේ උපයෝග කරන වයින් වලට පමණයි. ඔව් අපි දැන් මේ වත්කරනකොට වත්තේ තියෙන ඔක්කොම මිදි ටික මෙවලා කඩලා මොකද කට්ටිය හිටියා ඒගොල්ලන්ගේ සහෝදර සහෝදරියෝ තමයි ඔක්කොම ටික ඉන්නේ. පුතාලා දුවලා තමයි මේක කරන්නේ. මේක විනෝදාංශේ මේගොල්ලන්ගේ. ඔව්. මේ මුදල් හොයන්න කරන වැඩක් නෙමෙයි. විනෝදාංශේ. මට පේනවා රැයතින් අර පොඩි ලොරියකට පටවනවා වගේ නේද? එතන තමයි මේගොල්ලෝ දැන් ඒකට පටවලා අරයි යනවා වයින් හදන තැන. හදන තැන. අපිත් තන් දෙපැත්තට බලන්න. මං හිතේ ලාභයක් වෙයි කියෝ. හරි. මෙන්න මිදි මේ කැමරාවේ ඉන්න අපි ලංකා ගන්න මිදි ගෙඩියක් ගන්න බාන්නවත් එකක් ගියා. ලංකාත් අපිත් එක්ක වටේම යනවා මේ ඊස්කියා දූපතේ පුරාම. මිදි ඊස්කියා වල බහුල වෙන භෝගයක් නේද? ඊස්කියා වල බහුල වෙන භෝගයක්. ඒ වගේම විශේෂිත හේතුවක් තියෙනවා මේ මිදි පාවිච්චි කරන්න මේ වයින් හදන්න. වීනෝ දී ඊස්කියා. මේක මෙහෙමයි මේගොල්ලෝ හදන්නේ. හදලා මේ ඉතාමත්ම ප්‍රසිද්ධ මේ ඉතාලියේ ප්‍රසිද්ධ ඊස්කියා වයින් කිව්වහම අති විශිෂ්ටයි. ඒකයි හේතුව. හරිම රසයි. පැන් රසයි. ඒ වගේම තමයි මේ තියෙන්නේ මේ මිදි වතු. මේ වගේ මිදි වතු විශාල ප්‍රමාණයක් මේ ඊස්කියා වල තියෙනවා. ඒවා අරගෙන ගිහලා මේගොල්ලෝගේ තියෙනවා මේ වයින් පෙරන ස්ථාන. ඒ තැන් වලට ගෙනහිල්ලා වයින් හදලා අපිට දෙනවා බොන්න. Questo periodo di raccogliere uova? Sì. Tipo settembre vi fanno? Sì, settembre ottobre. E quando si facete questo... E il vino poi è pronto, diciamo, verso dicembre si travasa. È proprio chiaro, perfetto per bere verso marzo. දැන් මේ සත්තයයි අබයයි අපි එක්කන් ආවා වීනෝ වයින් ස්කාගාරයක් නේද මේක? අන්න. ඔබ දැන් මේ ගන්න යන්නේ ගෙදර පෙරපුවා. Questo sono diciamo vino puro senza tutto naturale. Fatto con l'uva. Metto qua vicino. Vino nuovo.
හොඳයි මේ ආන්ජල අපිට කිව්වා මේ ගුදමඩ පොඩ්ඩක් කන තියලා බලන්න කියලා එතකොට සද්දයක් එනවා කියලා මේ සද්ද આવොත් ඒ කියන්නේ ඊටාම නැවුම් වයින් තමයි මේ වෙනකොට මේ ගුදන් වල වීනෝ දැන් පැහැමින් පවතින්නේ. මේවා දැන් අලුත් ඒවා. මේවා දැන් පාවිච්චි කරන්නේ තව මාස 3කින් විතර පාවිච්චියට ගන්නෙ. මේ තාම මේවා අපිට බොන තරමට සුදුසු තරමට මේක හැදිලා නැහැ. පැහිලා නැහැ තාම. මේ තමයි අතීතේ පාවිච්චි කරපු ලොකු ගුදන්. මේ ඇතුලේ තමයි මේ වීනෝ පල් කෙරුවේ. මේවා කල් තිබ්බේ. ඊට පස්සේ තමයි මේ දැන් මේවා පාවිච්චි කරන්නේ නැහැ. මොකද නවීන ඒවා පාවිච්චි කරනවා මේ ප්ලාස්ටික් ඒ වගේම ඊට ඕන දේවල් හදාපුවා මේ පාවිච්චි කරනවා. ඉතින් වෙනදා කරේ මේ ලී වලින් හදපු මේ ගුදන් වල දාලා මේ මම කොහොමද ලීක් වෙන්නේවත් නැහැ. බැරල් වගේ මේවා හදලා තියෙන්නේ. පුදුම තාක්ෂණයක් මේවා ඇතුලේ තියෙනවා. අනිවාර්යයෙන්. අපිට හිතන්නවත් බෑ ඇත්තටම. ඒ තරම් තාක්ෂණයක් තියෙනවා. ඉතින් මේ වාහන තියෙන්නේ මේවෙන් තමයි ඔය ඒ වීනෝ වතු වලින් මේ වයින් කඩාගෙන එන්නේ. දැක්කේ කඩේ වත්ත අපි දැන් අපි ගියා ඉස්සරලා ඒක වත්ත බලන්න. ඒවෙන් මේවා කඩාගෙන ඇවිල්ලා මේ වගේ මේ තියෙන වාහන ඔව් මේවට දාන්න නේද? ඔව් මේවට දාලා තමයි අරන් එන්නේ. මේකට දාලා තමයි අරන් එන්නේ. අරන් ඇවිල්ලා මෙතන නැවත සැරයක් මේ ගුදන් වලට දාලා මේ වගේ ලොකු ගුදන් වලට දාලා පල් කරලා තමයි අපිට බොන්න දෙන්නේ. නමුත් මේවා කිසිම මේ දැන් ලංකාවෙත් ඔය වගේ දේවල් හදන්න පුළුවන් නම් පොල් වලින් හරි අපි කියනවා. ඔව් රා වගේ දේවල් දැන් ලංකාවේ ඉතින් ඒවටත් අර පෙතිය නම් මනන් දාලා ඒවා විනාශ කරගෙන යනවා. කනගාටුදායක තත්ත්වය අන්න ඒකයි. මොකද හේතුව මේ හදන ප්‍රමාණයට වඩා නොයෙකුත් ආටිෆිෂල් නොයි එහෙම කරන්න බෑ. ඒක මේකනේ ඉල්ලුමට සැපයුම වෙන්නේ නැහැ. වෙන්න තරම් මේගොල්ලෝ හිතන්නේ දැන් මේ මාස 3ක් මේ වයින් තැම්පත් කරලා තිබ්බහම අපේ රටේ තියන්නේ නැහැ. මොකද මේ කාලේ මාස 3ක් 4ක්නේ. එතකොට මේ ආදායම එනව වේගෙමදිනේ. ඒකයි ගැටලුව. මේ ආදායම ගන්න අපි කට්ටිය ආදායම ගන්න මොකද මේකට දානවා දිස්ප්‍රින් ඇස්ප්‍රින් පෙනඩෝල් මදුරු දඟර කම්ටු කම්බි දාන්න දින ඔක්කොම දාලා තමයි අපේ ලංකාවේ අය මේක ඉක්මන් කරලා පස්සවන්නේ. එතකොට මේකට දාන තව DCL එතකොට මොනවද මේ දාන්න තියෙන සබ්බ සකලවන ඔක්කොම මෙහි තෙල්ද අරවද මේවද ඔක්කොම දාලා පස්සලා බොහොම ඉක්මනට මේක බීමක් විදිහට පරිවර්තනය කරලා අපේ අයට දෙනවා. අපේ අය හොඳට බීලා බඩ එහෙම ටිකක් වැඩි වෙන්න ඇවිල්ලා ඊට පස්සේ මරණයටපත් වෙනවා. දැන් මෙහෙ එහෙම වෙන්නේ නැහැ. ඔව්. මේගොල්ලෝ මේගොල්ලෝගේ ප්‍රමිතිය ඒගොල්ලෝ ඒ විදිහට තියාගෙන ඉන්නවා. දැන් අවුරුදු 150ක් කියලා කොහොම මේ ස්ථානේ. මේ ස්ථානේ ඔයාලට දකින්න පුළුවන් මේ උඩ එහෙම ගත්තොත් මේ. ඔව්. පරණම අවුරුදු 150කට පරණ. එතකොට අපි දර ඩිපොසිට් එක ගියේ අවුරුදු 300ක් පරණ. ඉතින් මේවා මේ අලුත් කරන්න පොලිෂ් කරන්න වගේ දේවල් කරන්නේ නැහැ. ඔව්. මොකද එහෙම වෙච්චහම අර ඒකේ තියෙන ක්වොලිටි එක ඇත්තටම නැහැ. ඔව්. මේක පුදුම වටිනාකමක් තියෙනවා මේ වගේ ස්ථාන. මේවා අපේ රටවල් වල ඇයි මෙහෙම පවත්වාගෙන යන්නේ නැත්තේ කියන එක අපි ලොකු ගැටලුවක්. අවතතින් වතුර ටිකක් නාලා ගිය නැත්නම් වැඩක් නැහැ. මොකද මේක තමයි මම හිතන්නේ මේ මොහොත තියෙන විශේෂත්වයක් නේද මේ සෝත. මොහොතේ තියෙනවා කියන්නේ මේ විශේෂයෙන්ම මේ අඟට අවශ්‍ය මේ සීත කාලේදී සිද්ධ වෙන විපර්යාසයට අවශ්‍ය ඒක හදන්න මේ ඇඟ අවශ්‍ය කරන මේ මට ඒක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ මේ විද්‍යානුකූලවම නම්. නමුත් අර ඒ ලවණ තත්ත්වය හරිය මේ බලපුවම මේ හොඳම තැනක් තමයි මේ ඉස්කියා කියන්නේ. ඒ කියන්නේ මේක මේ මොකක්ද ඒකට කියන්නේ මේ ගෙන්දගම් සමග සම්බන්ධයක් තියෙනවද? අනිවාර්යයෙන්ම ඒක තමයි හේතුව. මොකද මේ උණු වතුර මේ මහ පොළොව යට තියෙනවා මීටර් 100ක් යට තනි කරම තියෙන උණු වතුර මේ මුළු ඉතාලියට සමහර කෙනා කියන්නේ අනිවාර්යයෙන්ම නාන්න යනවා අපේ කට්ටිය නේද? මේ දැන් අපේ කට්ටියත් මේ නාන්න යනවා කියලා මේ ගියාට දැන් අපේ කට්ටිය ගොඩක් යන්නේ සරත් අයියේ විනෝද වෙන්න, මස් පුච්චන්න, රක්කු බොන්න. ඒ වගේ ආතල් ගන්න යන්නේ. දැන් මේ අය මේ ඇවිල්ලා මේ විදිහට මුහුදේ මේ අවුවේ තැපලා මේ මුහුදේ නාලා යන්නේ මේක ලොකු තියෙනවා දෙයක්. මේකේ තියෙනවා අපි නොදන්න ආයුර්වේදික පැත්තක්. ඔව්. ඒක අපේ රටේ ආයුර්වේදයනේ. මේ ආයුර්වේදික පැත්ත මේගොල්ලෝ පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට. දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේ අපේ අය හුඟක් කියන්නේ කළු වෙන්න ඇවිල්ලා ඉන්නේ. පාට වෙනස් කරගන්න. නෑ. ඒක නෙමෙයි හේතුව. මේ අයට මෙහෙ දොස්තරලා වෛද්‍යවරු කියනවා මේ ඇඟ ඇතුලේ හැදෙන පුස් එකක් මේ ඇට මිදුළු ඇතරේ. මේ පුස් එක යන්න නම්
අඩුම ධර්මයේ මේ රත්නකාරට දවස් 50ක් මුහුදෙනාලා මේ විදිහට අවුව තබින්න. ඒක එතකොට ඔටෝමැටිකලි බෙහෙත් නැතුව මේ පුස් එක මේවෙන් අයින් වෙනවා. මේක පුස් එක හැදෙන්න මේක ඇතුලේ වෙන්නේ මොකද අපේ රටේ මිනිස්සුන්ට හැදෙන ආතරයිටිස් කැක්කුම් හන්දිපත් කැක්කුම් ඕවා තමයි හැදෙන්නේ. දැන් ඇත්තටම අවුරුදු 50 යනකොට අපේ ඇයට ඕවා ඇවිල්ලානේ. නමුත් මේ අයට එහෙම ලෙඩක් එන්නේ අවුරුදු 80ක් පන්නට පස්සේ. ඒ කියන්නේ මේගොල්ලෝ හරියට මේවා සමහරට මම හිතන්නේ මේ යුරෝපීය රටවලට බලපාන සීතල රටවලට නේද? සීතල තමයි මාස 6-7ක්. නමුත් සීතල කියලා නෑ අපේ රටේ මේ අනුගමනය කරන මේ ක්‍රමවේදයන් ටිකක් දුරට නිරෝගී වෙන්න පුළුවන්. දැන් අපේ රටේ මුහුදුනාන ගොඩක් අය යන්නේ නැහැ. ඒක පුරුද්දක් නෑ දන්නේ නෑනේ. කවුරුවත් කියන්නේ නෑනේ. අපේ රටේ කොච්චර ඉන්නවද කියන්නකෝ ඩිස්පෙන්සරියක් ළඟ මොන තරම් සෙනගක් ඉන්නවද කියන්නකෝ. දැන් මේ ඩිස්පෙන්සරියක් ළඟ සෙනග ඉන්නවද? පොලිමේ. එහෙම නෑනේ. මොකද එතන තියෙනවා මේ ස්වභාවයත් එක්ක මේ විශ්ව ශක්තියත් එක්ක අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ විශ්ව ශක්තියෙන් අපිට ගන්න තියෙන දේවල් ගන්නෙ නෑ. ඒකයි මෙතන තියෙන ගැටලුව. දැන් මේගොල්ලෝ මේ නිමාඩු දාගෙන ඇවිල්ලා මේ අවුවේ ඉඳගෙන මේක නානා අර අතෙන්ට ගිහලා ඉන්නවා. දැන් අපේ මොහොතට ගියත් හොයන්නේ හේවන තනක්. නේද? එහෙමනේ ඉන්න. එහෙමනේ ඉන්න හොයන්නේ නේද? කළු වෙනවට බයයි. එහෙම එකක් නෙදී. එහෙම නෙවෙයි මේකේ තියෙනවා මාර වටිනාකමක්. මේ මුහුදු වතුරේ තියෙනවා මාර වටිනාකමක්. අපේ ලාංකිකයන්ට පුරුදු කරන්න ඕන මේ දේවල්. පෙවුනට මේක ස්ථා පෞරාණික ස්ථානයක් 1350 දී බලකොටුවක් ලෙස තමයි මේ ස්ථානය වෙන්නේ ඊස්කියා දූපතේ. තා පෞරාණික ස්ථානයක් ඊස්කියා දූපතේ තිබෙන. අපි යමු කතා කරන ගමන් මේ ලස්සන දේවස්ථානය නේද? ඒ කාලේ ලස්සනට තින්දේ මම හිතන්නේ මුළු මුහුදෙම වට වෙච්ච මේ ලස්සන දූපතේ මේ බලකොටුව තමයි මුලින්ම ඉදිවිලා තිබෙන්නේ. අපිට ආරංචියක් ආවා 1860 දී තමයි දේවස්ථානය බවට මෙම ස්ථානය පෙරළලා තියෙන්නේ. අපි යමු දැන් මෙම ස්ථානයට. ජනප්‍රවාදයේ කේන්ද්‍ර අපට ආරංචි වුණේ මේක ඇවිල්ලා ලෙජන්ඩ් එකක්. මේ කිසදේ සොකෝර්සෝ කියන ස්ථානය මේ දේවස්ථානය අපිට ආරංචියක් ආවා 1350 දී. ඊට ප්‍රථම මම හිතනවා දීවරයන් පිරිසක් මුහුදේ ඔවුන්ගේ රැකියාව කරමින් ඉන්නකොට ඔවුන්ට මුහුදේදී හම්බෙලා තියෙනවා මේ ශ්‍රී කුරුසය. ඉතින් මේ ශ්‍රී කුරුසය එදා ඒ පුරාණයේදී ඔවුන් තැන්පත් කර තබා තිබෙන්නේ මෙන්න මේ ලස්සන පූජනීය ස්ථානය. අපි යමු. ඊස්කියා දූපත මේ වගේ නෙමෙයි. මේක වඩා ගොඩාක් ජනයාගේ පිරිච්ච තැනක්. ඉතින් මේ COVID-19 විසඳන සමග මම හිතන්නේ එන සංචාරකයන්ගේ අඩුවීමකුත් තියෙනවා ඊස්කියා දූපතේ. අපි දැන් මේ සැප්තැම්බර් මාසේ. අපි යනවා දැන් තව පොඩ්ඩක් බලන්නට මේ ලස්සන දේවස්ථානයේ ඉතිහාසය කතාව ගැන. පැරණි ස්ථානයක් ලස්සන මේ ශ්‍රී කුරුසිය සමග මෙම මේ පිගන් ගඩොලෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ මේ සියලුම දේවල්. මේ ලස්සන ශ්‍රී කුරුසියත් නිර්මාණයලා තියෙන්නේ මේ පල්ලිය අසලමයි. ඉතින් මේ බලන්නකො මේ බැලුවොත් මේ ඔක්කොම මේ පිගන් ගඩොලෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. පිගන් ගඩොලෙන් ලස්සන නිර්මාණ චිත්‍ර තමයි ඉතා පැරණි චිත්‍ර ගොඩක් මම හිතන්නේ ඊස්කියා දූපතේ ඉන්න අය අපිට ආරංචියක් ආවා මේ පිගන් ගඩොල නිර්මාණය කරන්න බොහොම දක්ෂ වෙනවා කියලා. මහා
සමුද්‍රයෙන් වටවෙච්ච ලස්සන ඉස්කියා දූපත. දැන් ඉස්කියා දූපතේ අපි ඉන්නේ ෆොරියෝ කියන ප්‍රදේශයේ. මේ බලකොටුව, මේ බලකොටුව ඉතා ඉපැරණි බලකොටුවක් ඉස්කියා දූපතේ ෆොරියෝ වල තිබෙන මේ ඉදිරියට තිබෙන්නේ 1350 ඉන් පසුව අවකාලයේදී 1864 දී මේ මත මේ ලස්සන දේවස්ථානය ඉදිවනවා. හරි අපි දැන් යනවා තවත් පැත්තකට ඉස්කියා ලස්සන මේ දූපතේ. අපි මේ ඔබට පෙන්වුවේ Chiesa dei Soccorsi කියන මේ ලස්සන දේවස්ථානයයි පූජනීය ඉතිහා පෞරාණික දේවස්ථානයයි. අපි යනවා දැන් ඉස්කියා තවත් පැත්තකට. රැඳෙන්න GTV සමග.